අපි බලමු සංඛ්‍යානේ පාඩමේ ඊළඟ වීඩියෝ එක. අපි කතා කරමින් හිටියේ අවසාන වශයෙන් ජාල රේඛය ගැනනේ. ජාල රේඛයත් එක්කම එන එකක් තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා කියන්නේ. සංඛ්‍යාත බහුවස්ත්‍රය. ජාල රේඛය වගේම කතා කරන එකක් තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය. ඔයාලට මතක ඇති අපි ජාල රේඛ දෙකක් කතා කරා. පන්තිතරම සමාන වන ජාල රේඛය සහ පන්තිතරම අසමාන වන ජාල රේඛය කියලා ප්‍රධාන කොටස් දෙකක් සාකච්ඡා කරා. දැන් කතා කරන්න යන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය පිළිබඳව. මෙහෙම කියනවා සංඛ්‍යාත ව්‍යාප්තියක් ප්‍රස්ථාරිකව නිරූපණය කරන තවත් ක්‍රමයක් කියලා කියනවා. මෙහිදී ජාල රේඛයේ ස්තම්භවල මුදුන්වල මධ්‍ය ලක්ෂයන් අනුපිළිවෙලින් සරල රේඛා මගින් යා කිරීමෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය සාදයි කියලා තියෙනවා. හරි, දැන් අපි බලමු අපි ඉස්සෙල්ලා ඇඳපු ජාල රේඛය තියෙනවනේ. පළවෙනියටම අපිට තියෙනවා තව තියෙනවා මෙහෙම කියලා. දෙකලවර සංඛ්‍යාතය ශුන්‍ය වන පන්ති ඇතයි උපකල්පනය කරයි කියලා කියනවා. දැන් අපි ඔයා බලන්න 10 වෙනි පිටුවේ පල්ලෙහාම වාල ඇඳලා තියෙනවා සංඛ්‍යාත බහුවස්ත්‍රයක් ජාල රේඛයක් ඇඳලා තියෙනවා. කීවෙනි පිටුවේද? 10 වෙනි පිටුවේ පල්ලෙහාම ඔයා ඇඳලා තියෙනවා සංඛ්‍යාත බහුවස්ත්‍රයක් ජාල රේඛයක් ඈ. මේ පැත්තේ අපි දාන්නේ සංඛ්‍යාතය, මේ පැත්තට අපි දාන්නේ පන්ති මායිම් දාන්නේ. මේ පැත්තට අපි දාන්නේ පන්ති මායිම් ටික තමයි දාන්නේ. එතකොට පුතේ මේකේ දීලා තියෙන අගයන් තමයි මෙන්න මේ 20.5 20.5 ඊට පස්සේ තියෙන එකේ 30.5 20.5 30.5 ඊට පස්සේ තියෙන්නේ කොහොමද යන්නේ නේද 40.5 ඊට පස්සේ 40.5යි 50.5යි ඊට පස්සේ 60.5යි ඊට පස්සේ 70.5යි ඔය විදිහට ලකුණු කරගත්තා කියලා හිතන්නකො. අපි රෝමනා වෙනවා එකේ ඔය විදිහට 70.5 දක්වා. දැන් පුතේ මේකෙදි වැඩිපුර දෙන්නෙක් ඇඳ ගන්න ඕන දෙපැත්ත. වැඩිපුර දෙන්නෙක් කියලා කියන්නේ මෙහෙට කීය දෙන්න ඕන? වැඩිපුර දෙන්නෙක් කියලා කියන්නේ මෙහෙට එන්න ඕන. එක්කෙනෙක් එන්න ඕන 10.5. තව එක්කෙනෙක් එන්න ඕන මේ පැත්තට කීයද? 80.5. ඔන්න වැඩිපුර දෙන්නෙක් ඇඳගත්තා. ඔන්න හොඳට මතක තියාගන්න. ජාල රේඛය අඳිනකොට එහෙම ඕනේ නැහැ. සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිනකොට කලින් එක්කෙනයි අන්තිම එක්කෙනාට පස්සේ එක්කෙනයි ඇඳ ගන්න ඕනේ. දැන් අගයන් ටික අපි ලකුණු කරගත්තොත් එහෙම එදා ලකුණු කරපු ටික කීයද තියෙන්නේ? පළවෙනි එකේ සංඛ්‍යාතය 12යි. සංඛ්‍යාතයේ ගිහින් තියෙනවනේ 100 දක්වා නේද? ඒක දාමු 10 20 ඊට පස්සේ 30 ඊට පස්සේ 40 50 60 70 උඩට මෙයන් වෙනවා 80 90 100 මේ පැත්තට එන්නේ මොකද්ද? සංඛ්‍යාතයෙන්. මේ පැත්තට සංඛ්‍යාතයෙන්. එතකොට පුතේ පළවෙනි එකේ ඉන්නේ කීයද? උස 12යි කියලා නෙවෙයිලා තියෙන්නේ. මේක ඇවිල්ලා තියෙන 10ට වැඩිය පොඩ්ඩක් වැඩි 12 කියන්නේ. මේ වගේ කොටසක් තමයි එන්නේ 12 කියන එක. ඊට පස්සේ පුතේ ඊළඟ එකේ ඉන්නේ කියලා 42ක්. ඊළඟ 42ක් 42ක් කියන්නේ 40ට වැඩිය පොඩ්ඩක් වැඩි. ඔන්න 42 කියන එක. ඔන්න 42 කියන එකත් අපි යනවා. ඊට පස්සේ ඊළඟ එකේ තියෙන්නේ 92ක්. 92ක් කියන්නේ උඩට මෙයන් වෙනවා. උඩට මෙයන් වෙනවා 92ක් ඔය 92. ඔන්න මෙතෙන්ටම ගියාවේ 92. ඕමෙන්දා 92ක් කියන එක. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා 46ක්. 46 කියන්නේ 50ට පොඩ්ඩක් අඩුයි කියන එක. ඔන්න 46 කියන එක. 46 කියන එකත් ඇඳා. 46 කියන එකත් ඇඳා. ඊට පස්සේ ඊළඟ එකේ තියෙන 32 කියන එක. 32 කියන එක නා තමයි ඉන්නේ. මෙන්න මේ හරිය. 32 කියන එක නා ඔන්න යාවත් ඇඳා. දැන් ඔය විදිහට ඇඳලා දැන් මේ පන්ති තරම සමාන වෙච්ච එකක් නේ. පන්ති තරම සමාන ජාල රේඛයක්. ඕක තමයි අපි ගිය සතියේ ඇඳපු ජාල රේඛය. බලන්න 10 වෙනි පිටුවේ ඕක ඇඳලා තියෙන්නේ කියලා. සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන්නේ පුතේ මේ වගේ මධ්‍ය ලක්ෂ ලකුණු කරගන්න නේ. මේ වගේ හරිය මැද මධ්‍ය ලක්ෂ ලකුණු කරගන්න. ඒ වගේම දෙකලවරින් මේකේ හරිය මැද බිඳුවක් වෙන්න ලකුණු කරගන්න.
මේකෙත් හරි මැද බිඳුවක් වෙන්න ලකුණු කරගන්න. දැන් ඔයා ලකුණු කරගත්ත ටික අඩි රූල දීලා යා කරන්න. අඩි රූල දීලා යා කරන්න. මේ විදිහට ඔව්. ඔයාලට තියෙන අඩි රූල දීලා යා කරන්න. අඩි රූල දීලා යා කරන්න තියෙන. අඩි රූල දීලා යා කරන්න. මෙන්න මෙහෙම ඇඳපු රූපයට කියනවා අපි සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා. හොඳට මතක තියාගන්න මේ ජාල රේඛයේ වර්ගඵලයයි සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලයයි සමාන වෙනවා. දැන් මේ වගේ මේ දින වැඩිපුර කැලේ ටික ඒවා පුතේ මේ වගේ සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ ජාල රේඛයේ වර්ගඵලයයි සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලයයි සමාන වෙන්න ඕන. ඔය තියෙන්නේ පන්තිතරම සමාන වෙච්ච ජාල රේඛයක්. අදින්න බලන්න. ඇඳලා තියෙන්නේ මධ්‍ය ලක්ෂණික ලකුණු කරගන්න. මේ පැත්තට දාගන්න පන්ති මායිම් කියලා. මේ පැත්තට දාගන්න සංඛ්‍යාතය කියලා. මේ පැත්තේ සංඛ්‍යාතය, මේ පැත්තේ පන්ති මායිම් කියලා දාගන්න. සංඛ්‍යාතයයි පන්ති මායිම් ටික දාගන්න. උඩ මන් දාලා තියෙන සංඛ්‍යාතය කියලා ඔය. සංඛ්‍යාතේ මේ පැත්තේ පන්ති මායිම් ඒ ටික ලකුණු කරන්න. දෙපැත්තේ ලකුණු කරගන්න හරියට කලින් එමුයි වැඩි වෙන්නේ ඈ 10.5 80.5 ඒක ලකුණු කරගන්න. මෙතන බිඳුව කියලා දාන්න. බිඳුව කියලා දාන්න. අර නේද? උඩ සංඛ්‍යාතය කියලා ලියලා තියෙන්නේ 10 20 30 40 50 100. හරි මැද ලකුණු කරගන්න. මැද ලකුණු කරලා තමයි අඩි රූලේ යා කරන්නේ. මේ දෙකලවරවල් දෙකේ සංඛ්‍යාතයේ බිඳුව වෙන තැන් දෙකක් ලකුණු කරගන්න ඕන. හරි. ඔන්න එහෙනම් සංඛ්‍යාත බහුවස්ත්‍ර. ජාල රේඛය ඇතුළත පස්සේදී සංඛ්‍යාත බහුවස්ත්‍රය අතරින් ගේමක් නැහැ. ඔය අපි කතා කරේ පන්තිතරම මොකක් වෙච්ච එකද? පන්තිතරම සමාන වෙච්ච සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින විදිය. පන්තිතරම සමාන වෙච්ච එක සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින විදිය තමයි ඔය සාකච්ඡා කරන්නේ. දැන් බලමු පන්තිතරම අසමාන වෙච්ච එකක සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නේ කොහොමද කියලා. පන්තිතරම අසමාන වෙච්ච එකක සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නේ කොහොමද කියලා. අපි පන්තිතරම අසමාන වෙච්ච ජාල රේඛයක් ඇඳලා පන්තිතරම අසමාන වෙච්ච ජාල රේඛයක් ඇඳලා තියෙනවා 11 වෙනි පිටුවේ පළවෙනි ප්‍රස්තාව. හොඳට බලන්න. මම ඒකම නැවත අඳින්නම්. මේ පැත්තට දාන්නේ පන්ති මායිම්. මේ පැත්තට දාන්නේ පන්ති මායිම්. මේ පැත්තට දාන්නේ සංඛ්‍යාතය. මේ පැත්තට දාන්නේ සංඛ්‍යාතය.
එතකොට මේකේ ඇවිල්ලා තියෙනවා අපිට මේ විදිහට නවයසම් පහෙන් පටන් ගන්න. 9යසම් 5 ඊළඟ 19යසම් 5 19යසම් 5 ඊළඟට 24.5 24.5 ඊට පස්සේ 29.5 29.5 ඊට පස්සේ 34.5 34.5 ඊට පස්සේ 44.5 මේ පැත්තේ සංඛ්‍යාතය යන්න ඕන කීයටද 11 දක්වා එතන 12 දක්වා වගේ දීපුවම 2 4 6 8 10 12 වගේ දීපුවම ඇති ඒකේ පළවෙනි එකේ 4යි පළවෙනි එකේ 4යි පළවෙනි එකේ 4යි ඊට පස්සේ ඊළඟ එකේ 11යි ඊළඟ එකේ 10යි 11යි ඊළඟ එකේ 10යි 10යි ඊළඟ එකේ 6යි ඊළඟ එකේ 2යි හරි දැන් ඔක පන්ති තරම අසමාන වෙච්ච එකක් ජාල රේඛයක් දැන් ඔගේ සංඛ්‍යාත බහුවස්ත්‍රේනේ අදින්න ඕනේ දැන් ඔගේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අදින්න ඒකදී අපි මෙහෙම දෙයක් කරන්න මේවා මුදුන් ටික ලකුණු කරගන්න මේ කෙටි ඒ වගේ මුදුන් ටික ලකුණු කරගන්න මේ වගේ පුතේ දැන් මේක හතරට බෙදලා මේ වගේ ලකුණු කරගන්න 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි මේක අතේ 1යි 2යි 3යි 4යි හරිද ඊට පස්සේ මෙන්න මේකේ මැද ලකුණු කරගන්න මේකේ ඊළඟ එකේ මැද ලකුණු කරගන්න දැන් මෙහෙම යා කරන්න මෙහෙම මෙතෙන්ට යා කරන්න ඊට පස්සේ මේක කොහොම ගන්නද ඊට පස්සේ මෙතනින් කොහොම මෙතෙන්ට යන්න එතනින් මෙතෙන්ට එන්න මෙතනින් මෙතෙන්ට එන්න මෙතනින් මෙතෙන්ට එන්න ඊට පස්සේ මේ දෙන්න කොහොම යා කරන්න ඊට පස්සේ මෙතෙන්ට මේව තමයි අදින්නේ මේ වගේ තැන් වල අදින විදිය මතක තියාගන්න මේ වගේ තැනකදී අදින්න මේ වගේ වෙයි කිසි ප්‍රශ්නයක් නැහැ කෙලින්ම අපිට තියෙන්නේ මේ විදියට අදින්න විතරයි තියෙන්නේ කෙලවර වල ටික ලකුණු කරන්න තියෙන හරි මැද මේ වගේ ඒවා අදිනකොට මේ විදියට තමයි අදින්නේ මේ තියෙන පන්ති තරම අසමාන වෙච්ච එක මේක චුට්ටක් එහා පැත්තෙන් ඇඳගත්තත් කමක් නැහැ පේනවා මදි නම් මේ රූපේ ඔය විදිහට ඇඳගත්තත් කමක් නැහැ කියලා මට ඔය රූපෙට එහා පැත්තේ මේ රූපේ පැහැදිලිව ඇඳගත්තත් කමක් නැහැ කියලා හිතනවා මොකද මේ රූපේ ටිකක් විශාලත්වයේ මදි කියලා මට හිතෙනවා මොකද ලකුණු කරලා නැහැ නේද පන්ති මායිම් ලකුණු කරලා නැහැ සංඛ්‍යාතේ ලකුණු කරලා නැහැ අගයන් ටික තිබ්බට හරියට පේන්නේ නැහැ ඒසයි ටික ලකුණු කරන්න උඩම තියෙන සංඛ්‍යාතය කියලා ඒක පේනවනේ අර දෙකක් අදින්න ඔය උඩට එහා පැත්තේ
මම කරන්න තව විනාඩියක් ගන්න ඕනේ. හරි ඊළඟ කොටසට යමු අපි පිටුව පුතේ 12 වෙනි පිටුව මේව කියනවා සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලය ජාල රේඛයෙන් වටවන වර්ගඵලයට සමාන වේ. සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලය ජාල රේඛයෙන් වටවන වර්ගඵලයට මොකක් වෙනවද? සමාන වෙනවා. අපකිරණයේ මිනුම් නැත්නම් විසිරීමේ මිනුම්. අපකිරණයේ මිනුම් නැත්නම් විසිරීමේ මිනුම්. අපකිරණයේ මිනුම් එහෙම නැත්නම් මොනවද කියන්නේ? විසිරීමේ මිනුම් ගැන කතා කරන්න යනවා. තව අපිට මාතෘකා දෙකයි පුතේ කතා කරන්න තියෙන්නේ. ඔය අපකිරණයේ මිනුම් නැත්නම් විසිරීමේ මිනුම් කියන එකේ අන්තශ්චතුර්ථක පරාසය කියන එක කතා කරගන්න ඕන. ඊට පස්සේ අපි කතා කරගන්න ඕන මේ සමුජ්ජිත සංඛ්‍යාත වක්‍රය ප්‍රතිශත සමුජ්ජිත සංඛ්‍යාත වක්‍රය. ඒ ටික කතා කරගත්තට පස්සේ මේ පාඩමේ තියරි අවසන්. ආයෙ මොකද තියරි නැහැ. ඔක්කොම තියරි ටික කරලා තියෙන ඊට පස්සේ ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි දැන් බලමු ඉස්සෙල්ලාම පරාසය කියන්නේ මොකක්ද කියලා බලමු. පරාසය කියන්නේ මොකක්ද? උදේ දත්ත සමූහයක විශාලම දත්තයයි කුඩාම දත්තයයි අතර තියෙන වෙනසට කියනවා පරාසය කියලා. දැන් ඔයාලා හිතන්න දත්ත සමූහයක් මේ විදිහට තියෙනවා කියන්නේ. හරි මේ විදිහට දත්ත සමූහයක් තියෙනවා කියලා හිතන්න. හරි ඔය විදිහට දත්ත සමූහයක් තියෙනවා. දැන් මේකේ පරාසය හොයන්නේ මේ දත්ත සමූහයක අපි පරාසය හොයන්නේ පරාසය සමානයි විශාලම දත්තයෙන් අඩු කරනවා මොනම දත්තේද? කුඩාම දත්ත. අන්න එතකොට වාට එනවා පරාසය කොච්චරද කියලා. එතකොට අපි ගත්තොත් එහෙම පරාසය සමානයි විශාලම දත්තේ කීයද මේකේ? විශාලම දත්තේ 9 කුඩාම දත්තේ කීයද 2. එතකොට පරාසය කියන්නේ 7යි. ඒ කියන්නේ දත්ත පැතිරලා තියෙන 7ක පරාසයක තමයි මේ දත්ත විහිදිලා තියෙන දෙපැත්තට. හරි එහෙනම් ලියන්නකො. දත්ත සමූහයක විශාලතම දත්තයෙන් කුඩාම දත්තේ අඩු කළ විට දත්ත සමූහයක විශාලතම දත්තයෙන් කුඩාම දත්තේ අඩු කළ විට දත්ත සමූහයක විශාලතම දත්තයෙන් කුඩාම දත්තේ අඩු කළ විට විශාලතම දත්තයෙන් කුඩාම දත්තේ අඩු කළ විට දත්ත සමූහයක විශාලතම දත්තයෙන් කුඩාම දත්තේ අඩු කළ විට පරාසය ලැබේ. දත්ත සමූහයක විශාලතම දත්තයෙන් කුඩාම දත්තේ අඩු කළ විට පරාසය ලැබේ. අද බෑනේ ලියන්නකො. පරාසය සමානයි විශාලම දත්තේ අඩු කිරීම කුඩාම දත්තේ.
පරාසය සමානයි විශාලම දත්තය අඩු කිරීම කුඩාම දත්තය. පරාසය සමානයි විශාලම දත්තය අඩු කිරීම කුඩාම දත්තය. පරාසය සමානයි විශාලම දත්තය අඩු කිරීම කුඩාම දත්තය. පරාසය සමානයි විශාලතම දත්තය අඩු කිරීම කුඩාම දත්තය. පරාසය සමානයි විශාලතම දත්තය අඩු කිරීම කුඩාම දත්තය. ලොකුම දත්තයෙන් පොඩිම දත්තය අඩු කරන්න තියෙනවා. පහත දක්වා ඇති දත්ත සමූහයේ පරාසය සොයන්න. මේ දත්ත සමූහයේ පරාසය හොයන්න කියලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මම ප්‍රශ්නේ නැවත ලියන්නම්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක පිළිවෙලක් නෑ මට පේන විදිහට නේ. පිළිවෙලක් තියෙනවනේ. 2 14 19 24 පිළිවෙලක් නෑ. ගමන්නේ 27 32 12 19 ඊට පස්සේ 47 72 අනේ 2 14 19 24 27 32 12 19 47 72 දැන් පිළිවෙලකට ගමුකෝ අපි නේද? මෙහෙම නැත්තම් ඔකෙන් එකපාර බලලා ගන්නත් පුළුවන්. ඒක එකපාර ගමුනේ. අලුකෝ එකක් නෙමෙයි. මෙහෙම ලියව පරාසය සමානයි විශාලතම දත්තය අඩු කිරීම කුඩාම දත්තය. බලන්නකො ලොකුම දත්තය කවුද කියලා? 72 තමයි ලොකුම දත්තය නේ. විශාලම දත්තය 72 කුඩාම දත්තය මෙතන තියෙන්නේ මෙන්න 2. ඒතර පරාසය කීයක් වෙනවද? 70ක් වෙනවා. පරාසය කියන එක 70ක් වෙනවා. කතා ගන්නකො. හරි. දැන් අපි කතා කරන්න යනවා ඊළඟ කතාව අන්තස් චතුර්ථක පරාසය. ඔක හරිනම් පුතේ අන්තර් චතුර්ථක පරාසය වෙන්න ඕන. නමුත් ඉතින් හුඟක් වෙලාවට කියන්නේ අන්තස් චතුර්ථක පරාසය කියලා.
එතන අන්තස් කියන තැන උඩින් ලියන්න වරහන් එක අන්තර් කියලා. හරි නේද? ඔකට කියන්නේ අන්තර් කියලා. හරි. උදේ අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. හරිද? අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය. උදේ ඉස්සෙල්ලාම දත්ත ටික ඔක්කොම ලියන්න ආරෝහණ පිළිවෙල. දත්ත ටික ඔක්කොම ලියන්න මොන පිළිවෙලටද? ආරෝහණ පිළිවෙලට ලියන්න. ආරෝහණ පිළිවෙලට දැන් ඔක්කොම දත්ත ටික ලියලා තියෙනවා කියලා හිතන්න. දත්ත ඔක්කොම ලියන්න මොන පිළිවෙලටද? ආරෝහණ පිළිවෙලට ලියන්න. ආරෝහණ පිළිවෙලට ලියලා මේ දත්ත ටික සමාන කොටස් හතරකට බෙදන්න. මේ දත්ත ඔක්කොම සමාන කොටස් හතරකට බෙදන්න. සමාන කොටස් හතරකට බෙදන්න ඉරි කැලි 3යි වුණොත්. මේ බලන්න සමාන කොටස් හතරකට බෙදන්න ඉරි කැලි 3යි නේ. එතකොට මේ මෙතෙන්ට කියනවා අපිට Q1, මෙතෙන්ට කියනවා Q2, මෙතෙන්ට කියනවා Q3 කියලා. පැහැදිලිද? Q1ට කියන්නේ පළමු චතුර්ථකය. පළමු චතුර්ථකේ නැත්නම් පහළ චතුර්ථකය කියලා කියනවා. පළමු චතුර්ථකේ නැත්නම් පහළ චතුර්ථකය කියලා කියනවා. Q2ට කියනවා පුතේ දෙවන චතුර්ථකය. දෙවන චතුර්ථකය කියලා කියනවා. නැත්නම් ඕකම තමයි මධ්‍යස්ථය කියන්නේ. හරි මැදටනේ. මධ්‍යස්ථය. දැන් මේ ඉර ගත්තාම මේකේ හරි මැදටනේ මෙතෙන්ට වදින්නේ. ඊට පස්සේ Q3 ඒකට කියන්නේ පුතේ තුන්වන චතුර්ථකය. තුන්වන චතුර්ථකේ නැත්නම් කියනවා ඒකට ඉහළ චතුර්ථකය කියලා කියනවා. හරිනේ? එහෙනම් ඉස්සෙල්ලාම අපි කරන්නේ දත්ත සමූහයේ ආරෝහණ පිළිවෙලට ලියන. ලියලා පුතේ මේක සමාන කොටස් හතරකට බෙදලා. සමාන කොටස් හතරකට බෙදන්න අපි ස්ථාන තුනක් ලබමු කරගන්න. එතකොට මෙයාට කියනවා Q1 පළමු චතුර්ථකේ නැත්නම් පහළ චතුර්ථකේ. මෙයාට කියනවා Q2 දෙවන චතුර්ථකේ නැත්නම් මධ්‍යස්ථය. මෙයාට කියනවා තුන්වන චතුර්ථකේ නැත්නම් ඉහළ චතුර්ථකේ කියලා කියනවා. ඔය විදිහට තමයි පුතේ අන්තස් චතුර්ථක පරාසය නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ අන්තස් චතුර්ථක පරාසය කියන්නේ මෙන්න මෙතනගේ පුතේ මෙතනගේ අඩු කරන්න. Q3න් Q1 අඩු කරන්න. එතකොට ඔයාලට ලැබෙනවා අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය ලැබෙනවා. එතන මොකක්ද ඇත්තටම මේකෙන් ප්‍රකාශ වෙන්නේ? දැන් උගක් අයට අන්තස් චතුර්ථක පරාසය හොයන්න පුළුවන් වුණාට අන්තස් චතුර්ථක පරාසය කියන්නේ මොකක්ද කියලා කියාගන්න බෑ. දැන් මෙතනින් මෙතනනේ අඩු කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ දත්ත සමූහයේ පුතේ මැද පිහිටි දත්ත 50 150. දත්ත සමූහයක මැද පිහිටි දත්ත 150 විසිරී ඇති පරාසයට තමයි කියන්නේ අන්තස් චතුර්ථක පරාසය කියන්නේ. දත්ත සමූහයක මැද පිහිටි දත්ත 150 විසිරී ඇති පරාසයට කියනවා මොකක් කියලාද? අන්තස් චතුර්ථක පරාසය කියලා. ලියන්නකො තරුවක් දාලා රතු පෑනෙන් ඉස්සෙල්ලා දත්ත සමූහයක් ආරෝහණ පිළිවෙලට සකස් කළ විට එහෙම ලියන්න. දත්ත සමූහයක් ආරෝහණ පිළිවෙලට සකස් කළ විට 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 මැද පිහිටි දත්ත 150 මැද පිහිටි දත්ත 150 මැද පිහිටි දත්ත 150 මැද පිහිටි දත්ත 150 විසිරී ඇති පරාසය මැද පිහිටි දත්ත 150 විසිරී ඇති පරාසය
අන්තස් චතුර්ථක පරාසයයි. අන්තස් චතුර්ථක පරාසයයි. අන්තස් චතුර්ථක පරාසයයි. අන්තස් චතුර්ථක පරාසයයි. තරුවත් දාලා ලියන්න නිල් පාටින්. දත්ත සමූහය ආරෝහණ පිළිවෙලට සකස් කර දත්ත සමූහය ආරෝහණ පිළිවෙලට සකස් කර දත්ත සමූහය ආරෝහණ පිළිවෙලට සකස් කර සමාන කොටස් හතරකට බෙදන්න. දත්ත සමූහය ආරෝහණ පිළිවෙලට සකස් කර සමාන කොටස් හතරකට බෙදන්න. සමාන කොටස් හතරකට බෙදන්න. සමාන කොටස් හතරකට බෙදන්න. සමාන කොටස් හතරකට බෙදන්න. හරි. දැන් පුතේ වාට තියෙන්නේ මේ වගේ රේඛාවක් ගහන්න. මේ වගේ Q1 Q2 Q3 වගේ ඉරි තුනකින් සමාන කොටස් හතරකට බෙදන්න. Q1 කියන්නේ පළමු චතුර්ථකය නැත්නම් පහළ චතුර්ථකය කියලා ලියන්න. Q2 දෙවන චතුර්ථකය නැත්නම් මධ්‍යස්ථය කියලා ලියන්න. Q3 තුන්වන චතුර්ථකය නැත්නම් ඉහළ චතුර්ථකය කියලා ලියන්න. මේ ටික 150 පෙන්නන්න. ඊට පස්සේ රතු පෑනේ ලියන්න අන්තස් චතුර්ථක පරාසය සමානයි. Q3 ඍණ Q1 කියලා ලියන්න. Q3 ඍණ Q1 කියලා ලියන්න. ඒ ටික කරන්න බලන්න. Q1 පළමු චතුර්ථකය නැත්නම් පහළ චතුර්ථකය. Q2 දෙවන චතුර්ථකය නැත්නම් මධ්‍යස්ථය. Q3 තුන්වන චතුර්ථකය නැත්නම් ඉහළ චතුර්ථකය. අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ Q3න් Q1 අඩු කරලා.
අන්තිමට තියෙන අත්තස් චතුර්ථක පරාසය සමානයි q3 ඍණ q1 කියලා තියෙන්නේ. හරිනේ දැන් මේ ටික හරි. දැන් ඊළඟට අපි හොයා ගන්න ඕන පුතේ q1 තියෙන්නේ කොතනද q2 තියෙන්නේ කොතනද q3 තියෙන්නේ කොතනද q4 තියෙන්නේ කොතනද කියලා. දැන් බලන්න ඊට පස්සේ චතුර්ථක පිහිටි ස්ථානයේ සෙවීමට පහත සමීකරණ භාවිතා කරනවා. චතුර්ථක පිහිටි ස්ථාන චතුර්ථකයේ නෙමෙයි චතුර්ථකයේ පිහිටි ස්ථාන. පළමු චතුර්ථකයේ පිහිටි ස්ථානය හොයාගන්න පුතේ 4 න් 1යි n දාන 1. පළමු චතුර්ථකයේ පිහිටි ස්ථානය හොයාගන්න කොහමද? 4 න් 1යි n දාන 1. දෙවන චතුර්ථකයේ පිහිටි ස්ථානය හොයන්න පුතේ 2 න් 1යි n දාන 1. 2 න් 1යි n දාන 1. තුන්වන චතුර්ථකයේ පිහිටි ස්ථානය හොයන්නේ 4 න් 3යි n දාන 1. ඒකෙන් තමයි තුන්වන චතුර්ථකයේ පිහිටි ස්ථානය හොයන්නේ. පළමු චතුර්ථකයේ පිහිටි ස්ථානය, දෙවන චතුර්ථකයේ පිහිටි ස්ථානය, තුන්වන චතුර්ථකයේ පිහිටි ස්ථානය. මේ n කියන්නේ පුතේ දත්ත ගණන. n කියන්නේ දත්ත ගණන. අද ලියන්න මේ චතුර්ථක පිහිටි ස්ථානයේ සෙවීමට highlight කරගන්න චතුර්ථක පිහිටි ස්ථානයේ සෙවීමට කියන්නේ. චතුර්ථක පිහිටි ස්ථානයේ සෙවීමට. වැරදියට ඒව තේරුම් ගන්න හේතුවා මේ චතුර්ථකයේ පිහිටි ස්ථානය. පළවෙනි චතුර්ථකයේ පිහිටි ස්ථානය, දෙවෙනි චතුර්ථකයේ පිහිටි ස්ථානය, තුන්වෙනි චතුර්ථකයේ පිහිටි ස්ථානය. 4 න් 1යි n දාන 1, 2 න් 1යි n දාන 1, 4 න් 3යි n දාන 1. සමීකරණ ටික ලියලා කොටු කරන්න පළලට ලියලා කොටු කරන්න. පැත්තට ලියවට කමන්නේ. කොයි පැත්තකට හරි කමන්නේ ලියලා කොටු කරන්න. 4 න් 1යි n දාන 1, 2 න් 1යි n දාන 1, 4 න් 3යි n දාන 1. මෙතන තියෙන්නේ ඉතින් 4 න් 2 කියන එක. 4 න් 2 කියන්නේ 2 න් 1නේ. හරි. ඉස්සරහින් ලියන්න තව ඉඳ දිනවනේ. n කියන එක අහලා ලියන්න දත්ත සංඛ්‍යාව. n කියන එක අහලා ලියන්න දත්ත සංඛ්‍යාව. n කියන්නේ දත්ත සංඛ්‍යාව. n කියලා කියන්නේ දත්ත සංඛ්‍යාව. n කියලා කියන්නේ දත්ත සංඛ්‍යාව. දත්ත සංඛ්‍යාව. හරි. සාමාන්‍ය පුතේ මේ දත්ත ගාන 50ට වඩා වැඩි නම් මෙන්න මෙහෙම ලියපුවා මැති කියලා කියනවා. n ධන 1 වෙනුවට කොහොම ලියපුවා මැති කියලා කියනවා. q2 සමානයි 2 න් 1යි n කියලා. දත්ත ගාන 50ට වඩා වැඩි නම් q3 සමානයි 4 න් 3යි n කියලා. දත්ත ගාන 50ට වඩා වැඩි නම් 50 හෝ 50ට වඩා වැඩි නම් චතුර්ථකවල පිහිටීම හොයන්න මෙයා පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඒ වුණාට පුතේ ඔයා මෙයාවම පාවිච්චි කරන්න ඈ. ගණන් හදනකොට. අනිත් මෙයාවම පාවිච්චි කරන්න. කියවන්නකෝ. දත්ත සංඛ්‍යාව 50 හෝ 50ට වඩා වැඩි නම් චතුර්ථකවල පිහිටීම සෙවීමට පහත සමීකරණ භාවිතා කරයි. මේ ටික ලියාගන්න. q1 4 න් 1යි n, q2 2 න් 1යි n, q3 4 න් 3යි n. කොටු කරන්නකෝ. ලියන්න මෙහෙම ඊට පස්සේ දෙනවා අන්තස් චතුර්ථක පරාසය සොයන්නේ තුන්වන චතුර්ථකයේ පළවන චතුර්ථකයේ අඩු කිරීමයි. ආයෙ ලියන්න. අන්තස් චතුර්ථක පරාසය සමානයි q3 ඍණ q1 කියලා ලියන්න. අන්තස් චතුර්ථක පරාසය සමානයි q3 ඍණ q1. q3 ඍණ q1. හරි. අන්තස් චතුර්ථක පරාසය සමානයි q3 ඍණ q1. මෙන්න මේ ප්‍රශ්න කරන්න බලන්න. පහත දක්වා ඇත්තේ දත්ත සමූහයකි.
පාද දක්වා ඇත්තේ දත්ත සමූහයේ 1 2 3 4 5 6 7 8 9 10 11යි. හොයන්න බලන්න. පළමු දෙවන තුන්වන චතුර්ථක සොයන්න, අන්තර් චතුර්ථක පරාසය සොයන්න. අන්තර් කියලාත් කියනවා, අන්තස් කියලාත් කියනවා. හොයන්න බලන්න. බලන්න. විනාඩි 3ක් කියලා ගමන්නේ. මම තව ප්‍රශ්නයක් දෙන්නම්. දැන් ඕක මෙහෙම කරන්නකො. ඔය ප්‍රශ්නෙට එහා පැත්තෙන් තව ප්‍රශ්නයක් ලියන්න. ඔය ප්‍රශ්නෙට එහා පැත්තෙන් තව ප්‍රශ්නයක් ලියන්න. මේව ලියන්න. පහත දක්වා ඇත්තේ දත්ත සමූහයකි. පහත දක්වා ඇත්තේ දත්ත සමූහයකි. මේ දත්තට කියලා 3 4 6 6 9 10 12 15 19 20 1 2 3 4 5 6 7 8 9 10 22 24 වැඩි කියලා ගන්න. පාද දක්වා ඇත්තේ දත්ත සමූහය. ඔය ප්‍රශ්නේ එහා පැත්තේ. හරි. පළවෙනි කොටස. පළමු දෙවන තුන්වන චතුර්ථක සොයන්න. පළමු දෙවන තුන්වන චතුර්ථක සොයන්න. පළමු දෙවන තුන්වන චතුර්ථක සොයන්න. දෙවෙනි කොටස. අන්තර් චතුර්ථක පරාසය සොයන්න. අන්තර් චතුර්ථක පරාසය සොයන්න. අන්තර් චතුර්ථක පරාසය සොයන්න. ඔයා ඔය රූල් ටික දෙකට මැදින් බෙදලා හෝ තුනට මැදින් බෙදලා ඔය ගණන් දෙක හදන්න. ඉස්සෙල්ලාම ගානට A කියලා දාගන්න. එහා පැත්තේ ගානට B කියලා දාගන්න. A සහ B. ගණන් දෙක දාගන්න A සහ B කියලා. පළවෙනි ගාන A, දෙවෙනි ගාන B. හදන්න. ගණන් දෙකක් තියෙනවා හදන්න. තනියම හදන්න.
ඉවරයිද? දැන් නම් ඉවර වෙන්න ඕන. හරි. පළවෙනි ප්‍රශ්නය මට දත්ත ටික ආපහු ලියන්න වෙනවා මෙතන. 3 4 6 6 9 3 4 6 6 9 10 11 15 18 19 ඔන්න දැන් අපි දත්ත ටික ලියලා තියෙන්නේ නේද? දත්ත ටික ඔක්කොම ලියලා තියෙනවා. දත්ත කීයක් තියෙද? 1 2 3 4 5 6 7 8 9 10 11. දත්ත 11ක් තියෙනවා ඈ. පළවෙනි එක පළමු දෙවන තුන්වන චතුර්ථක සොයන්න. ඉස්සෙල්ලාම මේ පළමු චතුර්ථකයේ තියෙන තැන හොයන්න. මම ලියන්නම් පළමු චතුර්ථකයේ පිහිටි. පළමු චතුර්ථකයේ පිහිටීම 4න් 1යි n ධන 1. 4න් 1යි n කියන්නේ දත්ත ගන්න දත්ත කීයද 11යි. 11 ධන 1. එකපාර සුළු කරමු. 11 ධන 1 කියන්නේ 12. 12 බෙදීම 4 කියන්නේ 3යි. එහෙනම් පළමු චතුර්ථකයේ පිහිටීම 3. එහෙනම් පුතේ පළමු චතුර්ථකයේ සමානයි 3 කියන්නේ 1 2 3. මේ මෙයා තමයි පළමු චතුර්ථකය. හරි. ඔන්න පළමු චතුර්ථකයේ පිහිටීම එවුවා. ඊට පස්සේ පුතේ දෙවන චතුර්ථකයේ පිහිටීම. දෙවන චතුර්ථකයේ පිහිටීම. දෙවන චතුර්ථකයේ පිහිටීම 2න් 1යි n ධන 1. 2න් 1යි n ධන 1. 2න් 1යි n කියන්නේ දත්ත ගාන 11යි 11 ධන 1 12යි. එතකොට 12 දෙකෙන් බෙදුවොත් පුතේ 6යි. එහෙනම් දෙවන චතුර්ථකයේ q2 සමානයි 6 වන දත්තේ. පිහිටීම 1 2 3 4 5 6. මේ තියෙන දෙවන චතුර්ථකේ 10යි. හරි. ඊට පස්සේ තුන්වන චතුර්ථකයේ පිහිටීම 3 වන චතුර්ථකයේ පිහිටීම සමානයි 4න් 3යි n ධන 1. 4න් 3යි n කියන්නේ දත්ත ගාන 11 ධන 1 කීයද? 11 ධන 1 කියලා කියන්නේ 12යි. 12 බෙදීම 12 4න් බෙදුවොත් 3යි 3 වරක් 3 9යි. ඒ කියන්නේ 9 වෙනි දත්තේ එහෙනම් q 3 සමානයි 9 වෙනි දත්තේ. මෙයා 6 වෙනියා 7 8 9. ඒ කියන්නේ 10 18. ඔන්න q1 හරි q2 හරි q3 හරි. q1 හරි q2 හරි q3 හරි. ඊට පස්සේ තියෙන අන්තස් චතුර්ථක පරාසය හොයන්න. දෙවෙනි කොටස නේ. ඔය පළවෙනි කොටස තමයි මම ඔය හිතුවේ. ඊට පස්සේ තියෙන්නේ දෙවෙනි කොටස. මේ පළවෙනි කොටස මේ පළවෙනි කොටස. ඊට පස්සේ පුතේ අන්තර් චතුර්ථක පරාසය. q3 ඍණ q1 q3 කීයද? q3 18යි q1 6යි. 18 ඍණ 6 සමානයි 12. ඔන්න අන්තස් චතුර්ථක පරාසය. q3 18යි q1 6යි අන්තස් චතුර්ථක පරාසය 12. මොකක්ද එහෙනම් මේකෙන් කියන්නේ? මැද පිහිටි දත්ත 150 12ක පරාසයක තමයි විහිදලා තියෙන්නේ. මැද පිහිටි දත්ත 150 12ක පරාසයක විහිදලා තියෙනවා. හදාගන්න.
අන්තිමට ලියන්නේ 12 කියන තැන. මැද පිහිටි දත්ත 150 මැද පිහිටි දත්ත 150 මැද පිහිටි දත්ත 150 12ක පරාසයක විසිරී ඇත. මැද පිහිටි දත්ත 150 මැද පිහිටි දත්ත 150 මැද පිහිටි දත්ත 150 12ක පරාසයක විසිරී ඇත. 12ක පරාසයක විසිරී ඇත. හරි ඊළඟ කරන්න බලන්න. ඊළඟ කරන්න බලන්න. මැද පිහිටි දත්ත 150 12ක පරාසයක විසිරී ඇත. 12ක පරාසයක විසිරී ඇත. ඊළඟ ප්‍රශ්නය කරන්න. ඊළඟ ප්‍රශ්නය කරන්න. දත්ත ගියා තියෙන 12 තියෙනවා නෙමෙයි. 1 2 3 4 5 6 7 8 9 10 11 12. පළමු චතුර්ථකයේ පිහිටීම. පළමු චතුර්ථකයේ පිහිටීම 4න් 1යි n ධන 1. 4න් 1යි n කියලා කියන්නේ කීයද? 12නේ. 12 ධන 1. දත්ත 12 1 2 3 4 5 6 7 8 9 10 11 12. 12 ධන 1 12 ධන 1 කියන්නේ 13. 13 බෙදීම 4. 13 බෙදීම 4 කියලා කියන්නේ 3.25 නේ. 13 බෙදීම 4 කියලා කියන්නේ 3.25. ඒ කියන්නේ පුතේ පළමු චතුර්ථකයේ තියෙන්නේ 3.25 වන දත්තේ. දැන් වැඩි තියෙන්නේ 0.25 වන දත්තේ කියලා එකක් අපි දන්නේ නැහැ. 0.25 වන දත්තේ කියලා එකක් අපි දන්නේ නැහැ. මේ මෙතන පුතේ ආගේ 7 කරගන්න පොඩ්ඩක් ඈ. මෙතන ආගේ 7 කරගන්න බෑ. 7 කරගන්න. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්න විභාගෙ තියෙනවා. පළමු චතුර්ථකයේ පිහිටීම 3.25. එතන මේ මෙහෙම වැඩක් කරනවා. Q1 සමානයි 3.25 වන දත්තේ. තුන්වන දත්තේ බලන්න කීයද? තුන්වන දත්තේ කීයද? 1 2 3 6නේ. තුන් ඊට පස්සේ එකට එකතු කරන්න තුන්වෙනි දත්තයයි ඊට පිටුපසින් පිහිටි දත්තේ වෙනස කීයද? තුන්වෙනි දත්තේ ඊට පිටුපසින් පිහිටි දත්තේ වෙනස කොහොමද ගන්නේ? 7න් එකක් 6ක් අඩු කරපුවාම 1යි කියලා එන්නේ. මේ 7න් 6ක් අඩු කරනවා. ඊට පස්සේ පුතේ මෙතන තියෙන 0.25. ඒ නිසා මේ යාගේ 125න් වැඩි කරනවා. 125න් වැඩි කරනවා. 0.25 දීපොත් 125යි. 0.75 දීපොත් 175යි. 0.8 දීපොත් 180යි. 8ෙන් නෙමෙයි. 0.8 දීපොත් 180න් වැඩි කරනවා. හරි දැන් බලමු අපි Q1 සමානයි මෙතන තියෙන 6 දාන්න. මෙතන කීයද පුතේ? 7න් 6ක් අඩු වුණාම 1යි 1 වරක් 25යි 25 100ෙන් බෙදන්න. එතකොට 25 වරක් 1යි 4යි 0.25. 0.25. ඒ කියන්නේ පළමු චතුර්ථකයේ පුතේ Q1 6.25 වෙනවා. ඔන්න පළමු චතුර්ථකය. 6.25 වෙනවා. දැන් ඔයන්න බලන්න දෙවන චතුර්ථකයේ ඉන්න. දෙවන චතුර්ථකයේ ඔයන්න බලන්න ඔය විදිහට. දැන් ක්‍රමයක් ඔයාලට සෙට් වුණානේ. ඔය ක්‍රමය හරහා යන්න. දෙවන චතුර්ථකයේ ඔයන්න
දෙවන චතුර්ථකයේ පිහිටීම දෙකෙන් එකයි n ධන 1 දෙකෙන් එකයි n කියන්නේ දත්ත ගාන 12යි 12 ධන 1 එතකොට 12 1යි 13යි 13 දෙකෙන් බෙදුවාම 6.5 ඒ කියන්නේ පුතේ දෙවන චතුර්ථකයේ පිහිටීම 6.5 වන දත්තය 6.5 වන දත්තය කියලා එකක් මේකේ නෑනේ ඒ නිසා ඔයා මෙහෙම කරන්න q2 සමානයි q2 සමානයි ඉස්සෙල්ලාම බලන්න 6 වෙනි දත්තේ කො 6 වෙනි දත්තේ 1 2 3 4 5 6 මේදී 6 වෙනි දත්තේ කීයද 10යි කියලා ලියන්න. දාන්න ඊට පස්සේ 6 වෙනි දත්තයයි ඊට පිටුපස්සෙන් පිටි දත්තේ වෙනස බලන්න. එතකොට මේ දෙන්නගේ වෙනස බලන්නේ කොහොමද? මෙයාගෙන් මෙයා අඩු කරලා 12 රින 10යි. ඊට පස්සේ මෙතන තියෙන දශම පහනේ මේක වැඩි කරන්න පුතේ 105න් එහෙම නෙවෙයි ඈ 150න් වැඩි කරන්න. 150න් වැඩි කරන්න. එතකොට q2 සමානයි මෙතන 10 දාන්න. මෙයාගේ මෙයා අඩු කරොත් 12න් 10ක් අඩු කරොත් කීයද 2යි. 2 වැඩි කිරීම කීයට 50ද? 150. එතකොට පුතේ මේක මම වරණක් දාලා තියන්න. q2 සමානයි 10 දාන්න. දෙවරක් 50 100යි 100 100 බෙදුවම 1යි. එතකොට q2 සමානයි පුතේ 11ක් වෙනවා. දෙවන චතුර්ථකයේ 11ක් වෙනවා. දෙවන චතුර්ථකයේ කීයක් වෙනවද? 11ක් වෙනවා. අර ඔය විදිහටම තුන්වෙනි චතුර්ථකයේ හොයන්න. තුන්වෙනි චතුර්ථකයේ ඊළඟ කොටස තුන්වන චතුර්ථකයේ පිහිටීම 4න් 3යි n ධන 1 4න් 3යි n කියන්නේ දත්ත ගාන 12 ධන 1 12 ධන 1 එතන කීයක් දෙන්නේ පුතේ 13යි මෙතන ඉන්නේ 13 කියලා 13 වරක් 3 39 39 බෙදීම 4 39 බෙදීම 4 කීයද 9.75ක් කියන්නේ නේද 9.75 ඒ කියන්නේ 9.75 කියන දත්තේ අපි දෙනවා Q3 සමානයි ඉස්සෙල්ලාම 9 වන දත්තේ බලන්න 1 2 3 4 5 6 7 8 9 මේදී 9 වන දත්තේ 19යි දාන
ඊට පස්සේ 9 වන දත්තයයි 10 වන දත්තයයි අතර වෙනස බලන්න. විස්තරින 19. ඒක වැඩි කරන්න මෙතන 0.75 ඉඳලා 175න් වැඩි කරන්න. ඒක බලන්න කීයද කියලා. මෙතන 19යි මෙතන 1යි. එක වැඩි කිරීම 175. එතකොට එන්නේ කීයද? මෙතන එක වරක් 75යි මෙතන 100 බෙදුවාම 0.75යි. උත්තරේ 19.75. තුන්වන චතුර්ථකය. ඔන්න පළවන චතුර්ථකය හරි, දෙවන චතුර්ථකය හරි, තුන්වන චතුර්ථකය හරි. පළවන චතුර්ථකය, දෙවන චතුර්ථකය, තුන්වන චතුර්ථකය. දැන් ඔයන්න අන්තර් චතුර්ථක පරාසය අන්තර් චතුර්ථක පරාසය හොයන්න. අන්තර් චතුර්ථක පරාසය මම මේ ලියන්න. අන්තර් චතුර්ථක පරාසය අන්තර් චතුර්ථක පරාසය අන්තර් චතුර්ථක පරාසය Q3 ඍණ Q1 Q3ට ඇවිල්ලා තියෙන්නේ 9.75 Q1ට ඇවිල්ලා තියෙන්නේ 6.25. ඒතර උත්තරේ එනවා කීයක්ද 13.5 කියලා එන්නේ. අන්තර් චතුර්ථක පරාසය 13.5. 13.5යි. අන්තර් චතුර්ථක පරාසය අන්තර් චතුර්ථක පරාසය 13.5යි. 13.5 කියලා තමයි එන්නේ. අන්තර් චතුර්ථක පරාසය 13.5යි. දැන් මේ පාඩමේ හැටි වෙලාව යනවා හරිය. මොකද ගණන් ඇදෙල්ලක් නෙවෙන්නේ. ඉතින් ඔයාලට වෙලාව දෙන්න ඕන, මම හදන්න ඕන. මේ දෙකටම වෙලාව යනවා. තව අපිට තියෙන එක මාතෘකාවයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය, ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඔය දෙක කතා කරගුවාම තියරි ටික ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ ඊළඟ දවසින් මේ පාඩමේ තියරි ඔක්කොම ඉවර වෙනවා. ඒ කියන්නේ මෙතනින් පස්සේ ඔයාලට මේ දක්වා පැමිණි පසුගිය විභාග ප්‍රශ්න, ජාතික අධ්‍යාපන ආයතනයෙන් දීපු ප්‍රශ්න, සියලුම සංඛ්‍යානේ අපිට අදාළ ප්‍රශ්න කරන්න පුළුවන්. වාර විභාග වලට අදාළ ප්‍රශ්න කරන්න පුළුවන්. පැහැදිලිද? ඒවට අදාළ දැනුම ලැබිලා තියෙනවා. දැනුත් බොහෝ ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන්. හැබැයි හුඟක් අවුරුදු වල සමුච්චිත සංඛ්‍යාත වක්‍රය දීලා තියෙනවා. ඒ නිසා තාම පසුගිය විභාග ප්‍රශ්න ටික එකට යන්න එපා. තාම යන්න එපා. සමහර ලාවට එහෙම නොවන ඒවා තියෙනවා නම් සමුච්චිත සංඛ්‍යාත වක්‍ර නැති ඒවා තියෙනවා නම් කරන්න බලන්න තනියම. ඔයා පෙරලන්නකො 20 වෙනි පිටුවට. 20 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා. දියවැඩියා රෝගියට භාජනය වෙන කෙනෙකුගේ වයස්වල සීමාව පිළිබඳ කළ සමීක්ෂණයකදී ලබාගත් දත්ත පහත දැක්වේ. දියවැඩියා රෝගියට භාජනය වෙන කෙනෙකුගේ වයස්වල සීමාව පිළිබඳ කළ සමීක්ෂණයකදී ලබාගත් දත්ත පහත දැක්වේ. අවුරුදු 40 44 5 දෙනයි. එතකොට 45 49 12යි 50 54 20යි ඔය විදිහට ඔයාලට දත්ත ටිකක් දීලා තියෙනවා. මේක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. ඊයද ව්‍යාප්තිය මධ්‍යයන්හි සොයන්න කැමති විදිහකට හොයන්න පුළුවන්. පැහැදිලිද? ඊයද ව්‍යාප්තියට අදාළ ජාල රේඛය නිර්මාණය කරන්න, එනයින් සංඛ්‍යාත බහුවස්ත්‍රය නිර්මාණය කරන්න. දෙකම කරන්න කියලා කියනවා. කරන්න බලන්න. පන්ති තරම සමාන වෙච්ච එකක් නේද? පන්ති තරම සමාන වෙච්ච එකක්. ඕන කරන්න. ඉතින් ඔයාලා තමයි කරන්න ඕනේ. ඉතින් මම කරාට වැඩක් නැහැ නේ. ඔයාලා කරන්න විනාඩි කිහිපයක් ගන්න. ඉතින් විනාඩි කිහිපයක් යයි. ඊළඟට මේ මතක තියාගන්න හැමෝම තියරි පන්තියේ ඉන්න. දැන් අපි රිවිෂන් පන්තියේ කණ්ඩාංග ජ්‍යාමිතිය පටන් ගත්තා.
රිවිෂන් පන්තියේ කණ්ඩාංක ජ්‍යාමිතිය පටන් ගත්තා. හරිද? එතකොට මේ සඳුදා නුවර පන්තියේ කණ්ඩාංක ජ්‍යාමිතිය දෙවෙනි දවසේ. ඊළඟට කෑගල්ලේ පන්තියේ කට්ටියට සිකුරාදා කණ්ඩාංක ජ්‍යාමිතිය දෙවෙනි කොටස. ඒ සාමාන්‍යයෙන් දවස් දෙකමාරක් යනකොට කණ්ඩාංක ජ්‍යාමිතිය සම්පූර්ණ ඉවර වෙනවා. මොකද දැන් මාස 6යි තියෙන්නේ අපිට. ඒ නිසා හැමෝටම සිද්ධ වෙනවා රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න. හැමෝටම සිද්ධ වෙනවා රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න. වෙනදට අපි කලින් රිවිෂන් වල සැප්තැම්බර් මාසේ රිවිෂන් එක පටන් ගත්තාම කැමති කට්ටියට විතරයි එන්න කියන්නේ. සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කැමති කට්ටියට විතරයි එන්න කියන්නේ වෙනදට. හැබැයි මාර්තු ඉඳන් සියලු දෙනා තියරි පන්තිය සහ රිවිෂන් පන්තිය අනිවාර්ය වෙනවා. ඉතින් මේ පාර අපිට එහෙම බලාගෙන ඉන්න කාලයක් නෑ, මාස 6යි තියෙන්නේ. ඒ නිසා පෙබරවාරි මාසයේ සිට සියලු දෙනා රිවිෂන් පන්තිය සහ තියරි පන්තියට සහභාගී විය යුතුයි. පැහැදිලිද? වෙන කරන්න දෙයක් නෑ. සිලබස් එක ඉවර කරන්න ඕන. ඒ නිසා ඒ වගේ තීරණයකට අපිට එන්න උනා. වෙනදටත් අපි එහෙම කරනවා. දැන් මේ පාර කණ්ඩාංක ජ්‍යාමිතිය රිවිෂන් එකේ කරනවා. ඊට පස්සේ කරන්නේ තාපේ පාඩම. ඊට පස්සේ තාපේ පාඩම, ඊට පස්සේ ස්වභාව නිෂ්පාදන පාඩම, රසායනික කර්මාන්ත පාඩම යන ආදී වශයෙන් තමයි යන්නේ. තියරි පන්තියේදී දැන් මේ සංඛ්‍යානීය පාඩම මෙහෙම ඉවර වුණාට පස්සේ අපි යාන්ත්‍රික ශක්තිය, දැන් බලේ පාඩම ඉවරයි හැමෝම. යාන්ත්‍රික ශක්තිය, භ්‍රමණ චලිතය, ප්‍රත්‍යක්ෂතාවය කියන පාඩම් ටික එක දිගට සාකච්ඡා කරනවා. පැහැදිලිද? ඉතින් ඒ ටික සාකච්ඡා වෙනකොට අපි සිලබස් එකේ සාමාන්‍ය පොතේ 80ක් 85ක් විතර අවසන් කරලා තියෙනවා. හරි? හරියට වැඩ ටික කරා නම් ගොඩ යන්න පුළුවන්. ඒ වගේම රිවිෂන් පන්තියේ බලාපොරොත්තුවක් නැහැ මේවර පයිතගරස් ප්‍රමේය, පරිමාව වර්ගඵලයේ ත්‍රිකෝණමිතිය කියන එක සාකච්ඡා කරන්න. ඒවට වීඩියෝ ටිකක් තමයි අපි ලබා දෙන්නේ. මොකද ඒකට කාලය ගත කරන එක තේරුමක් නැති නිසා. මේ වෙනකොටත් ඔයාලට පයිතගරස් ප්‍රමේය, ත්‍රිකෝණමිතිය, පරිමාව වර්ගඵලයේ ටියුට් ටික ලැබිලා ඇති. ලැබිලා නැති කට්ටිය ඒ ටික ලබා ගන්න. එතකොට ඒ කට්ටියගේ ටියුට් ප්‍රශ්න විසඳෙනවා. ඔය විදිහට තමයි ඉතින් මේ මාස 6ේදී දැන් මාස 6 දවස් කීපයක් ගත වෙලා තියෙන්නේ. වැඩ ටික කරා. හරි, ප්‍රශ්නේ කරන්න. කරන්න බලාගෙන හිටියට වැඩක් නැහැ නේ. බලාගෙන හිටියට කෙරෙන්නේ.
වයස අවුරුදු රෝගීන් ගන්න කියන්නේ මොකද සංඛ්‍යා වයස අවුරුදු කියන්නේ මෙතන දත්තේ අතලිය 44 45 49 50 54 55 59 60 රෝගීන් ගන්න 5යි 12යි 20යි 5යි 12යි 20යි 28යි 18යි 10යි 8යි 5යි ඔය විදිහට තමයි දීලා තියෙන්නේ. හරි. ඔයා හදාගන්න පන්ති ලකුණ හදාගන්න. පන්ති ලකුණ xi. සංඛ්‍යාත fy. පන්ති ලකුණ කියන එක හදාගන්න. පන්ති ලකුණ හොයාගන්නේ කොහොමද? මේ දෙන්න එකට එකතු කරලා දෙකෙන් බෙදන්න. 84යි 84 දෙකෙන් බෙදුවම 42. 42 ඊට පස්සේ 47 එකතු කරලා දෙකෙන් බෙදන්න 52 57 62 ඊට පස්සේ 67 72 ඊට පස්සේ 74 ඊට පස්සේ තීරුවක් හදාගන්න මොන තීරුවද? fi xi තීරුව හදාගන්න. ඒ කියන්නේ මේ සංඛ්‍යාතය මේ පන්ති ලකුණේ වැඩි කළ උත්තරේ ගන්න. 42 වරක් 5 ඒ විදිහට. 42 වරක් 5 කියන්නේ 210. ඒ විදිහට වැඩි කළ බලන්න උත්තරේ.
පොඩ්ඩක් බලන්න මේ අගයන් දෙන්නේ කියලා. හරි. 564යි 1040යි ඊට පස්සේ 1596යි ඊට පස්සේ 1116යි ඊට පස්සේ 670යි ඊට පස්සේ 576යි ඊට පස්සේ 385යි බලන්න කැල්කියුලේටර් සුළු කරලා බලන්න. හරි. දැන් තියෙන මෙයාගේ වැඩි කරන්න මම දන්නේ මේ ටික හරියටම හරිද කියලා. ඔයා බලා ගන්න. මේ ටික වැඩි කරලා බලා ගන්න. සාමාන්‍යයෙන් ඒ වගේ සුළු කිරීම දෙපාරක් කරන්න. ඒ වගේ සුළු කිරීම දෙපාරක් කරන්න පුරුදු වෙන්න. දැන් පුතේ මේ සංඛ්‍යා දෙක එකතු කරන්න. සිග්මා fi සංඛ්‍යා දෙක එකතු කරන්න. ඊට පස්සේ මේ ටික එකතු කරන්න සිග්මා fi xi. ඒ ටික එකතු කරන්න. එකතු කරලා දාන්න දෙපැත්තේ. බලන්න 6157ද කියලා 6157 කියලා බලන්න එතන කියලා. මම දන්නේ නැහැ දැන් ඔයාලා හරියට හදාගන්න මෙයාගේ වැඩි කරලානේ දාගත්තේ. ඒක ඔක්කොම එකතු කරන්න. ඊට පස්සේ උදේ මේ ටික එකතු කරන්න. මේ ටික ඔක්කොම එකතු කරන්න. Isi ada itu hai belian hetai hette asubai anumatai 106 දැන් ඔයාලා දන්නවනේ මධ්‍යන්නේ හොයන්න x bar සමානයි සිග්මා fi xi බෙදීම සිග්මා fi මම මේ ඉඳ නැති හින්දා මෙහෙන් ලියන්න 6157 බෙදීම 106 6157 බෙදීම 106 චුට්ටක් බලන්න සුළු කරලා හරියද කියලා ඈ
58.08. අවුරුදු කියලා දාන්නේ අවුරුදු 58.08 ආසන්න අවුරුදු 58.08 අවුරුදු 58.08 කෙනෙකුට දියවැඩියාව රෝගය හැදෙන වයසේ මොකක්ද මධ්‍යයන්ත පොඩ්ඩක් බලන්න මේ ටික නම් හරි මෙයා මෙයාගේ වැඩි කරපුවා වෙන උත්තරේ තමයි ගන්න හැම වෙලෙම ඊට පස්සේ ඒ ටික එකතු කරලා ඊට පස්සේ මේ ටික එකතු කරලා මේ උත්තරේ අර උත්තරේ වෙයි බලන්න දෙපාරක් බලන්න හරි මගේ අතින් යම් කිසි දෝෂයක් වෙලා තියෙනවා නම් ඒක ඉච්චර ගණන් ගන්න එපා ක්‍රමේ තමයි මම ඔයාලට කියලා දෙන්නේ අර ඊට පස්සේ ඔයාලට කියනවා මේ ඉහත ව්‍යාප්තියට අදාළ ජාල රේඛය අඳින්න කියනවා අඳින්න බලන්න ජාල රේඛය අඳින්න මේ පැත්තට දාන්නේ මොකද්ද සංඛ්‍යාතය මේකත් ඉතින් සංඛ්‍යාතය දාන්න මේ පැත්තට පන්ති මායින් දාන්න පන්ති මායින් දාන්න 40ට පටන් ගන්නනේ දැන් මේ තියෙන්නේ මොනවද පන්ති එක පන්ති සීමානේ එතකොට පන්ති මායින් එතකොට මෙතන පරතරයේ දෙකයිනේ පරතර 1යි දෙකෙන් බෙදන්න 0.5යි මෙයාගෙන් 0.5 අඩු කරන්න මෙයාට එකතු කරන්න එතකොට එන්නේ 39.5යි 44.5යි ඒ විදිහට හදාගෙන ඉන්න පොඩ්ඩක් අර වගුවේ ඉස්සරහා පොඩ්ඩක් ඒක හදාගෙන ඉන්නකො ඔන්න ඔහොම ඊට පස්සේ මෙතන එන්නේ 0.5 අඩු කරපුවාම 44.5යි 49.5යි ඊළඟ 49.5යි 54.5යි ඊළඟ 54.5යි 59.5යි ඊළඟ 59.5යි 64.5යි ඊළඟ 64.5යි 69.5යි ඊළඟට 69.5යි 74.5යි ඊළඟ 74.5යි 79.5යි ඒ ටික නෝන දැන් චුට්ටක් මේ කකුල වල දාන්න ඕම අකුර වල දාන්න 39.5 44.5 49.5 54.5 59.5 64.5 69.5 74.5 79.5 මේ කියනවානේ 28 දක්වා ඊළඟ 30 දක්වා යනවා 5 10 15 20 25 30 යා 30 දක්වා යනවා දැන් ලඟ කරමු මේකේ පහක් තියෙනවා තෝම් පහේ ගන්න ඊළඟේ 12ක් තියෙනවා 12 කියන්නේ මේ හරිය 12 කියන්නේ ඊළඟේ 20ක් තියෙනවා විස්සක් තියෙනවා ඊළඟේ 28ක් තියෙනවා සියයටක් තියෙනවා ඊළඟේ 18ක් තියෙනවා ඊළඟේ 10ක් තියෙනවා
ඊළඟ එකේ 8ක් තියෙනවා. ඊළඟ එකේ 5ක් තියෙනවා. ඔන්න ජාල රේඛය. ඔහොම ඇඳාම මේකට කියන්නේ ජාල රේඛය කියලා. ලකුණු කරගන්න. දැන් කියනවා n සංඛ්‍යාත බහුවස්ත්‍රය නිර්මාණය කරන්න මේකෙම. මේක හරියමද හොයන්න. හරියමද හොයන්න. හරියමද බලමු කරන්න. ඊට පස්සේ කලින් ඉලක්කම් බලන්න මෙතන එතකොට එන්න ඕන කීයද? 34.5 ඒකෙත් මැද ලකුණු කරගන්න. මේක එහා පැත්තට එන්න ඕන කීයද? 84.5 ඒකෙත් මැද ලකුණු කරගන්න. දැන් පුතේ ඒක යා කරන්නේ. මේක යා කරන්න. අඩිරුල තියලා යා කරන්නේ. ඔකට කියන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා. ඔන්න ජාල රේඛයත් හරි සංඛ්‍යාත බහුවස්ත්‍රයත් හරි. ජාල රේඛයත් හරි සංඛ්‍යාත බහුවස්ත්‍රයත් හරි. ජාල රේඛයත් හරි සංඛ්‍යාත බහුවස්ත්‍රයත් හරි. ලකුණු කරගන්න. ඔයාලා මෙන්න මේ ප්‍රශ්න තනියම කරලා තියෙන්න ඕනේ. 21 වෙනි පිටුවේ තියෙනවා 3 වෙනි ප්‍රශ්නය කියලා එකක්. 21 වෙනි පිටුවේ තියෙනවා 3 වෙනි ප්‍රශ්නය කියලා එකක්. ඒක තනියම කරන්න ඕනේ. හරිද? ඒකේ තියෙනවා කොටස් දෙකක් AB කියලා. ඒ ප්‍රශ්නේ තනියම කරන්න. මම ඊළඟ දවසේ පටන් ගන්නෙ ඔය ප්‍රශ්නේ සාකච්ඡා කරලා. ඔය ප්‍රශ්නේ සාකච්ඡා කරලා තවත් ප්‍රශ්නයක් සාකච්ඡා කරලා මම සමුච්චිත සංඛ්‍යාත වක්‍රයයි ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සම්පූර්ණයෙන්ම අවසන් කරලා දෙනවා. හරි. එහෙනම් හැමෝම රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න. මොකද ඒකෙම උනොත් තමයි අපිට ඉක්මනින් වැඩ කටයුතු ටික ඉවර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ කාරණාව තමයි පෙබරවාරි මාසේ මැද හරියක් වෙනකොට අපි නුවර පන්තිය සාමාන්‍ය පරිදි පටන් ගන්න තමයි ආයතනයේ දැනට සැලසුම් කරගෙන යන්නේ. තාම ස්ථීරව දවසක් තීන්දුව කරලා නැහැ. ඒක ඔයාලට ඉදිරියේදී දැනුම් දෙනවා. ඒ නිසා තියරි පන්තිය වගේම රිවිෂන් පන්තියක් පෙබරවාරි මාසයේ මැද වෙනකොට ආරම්භ කරන්න තමයි දැනට සාකච්ඡා කරගෙන යන්නේ. තාම දිනයක් අපිට ලබා දීලා නැහැ. එතකොට මේ දිනේ දුන්නාට පස්සේ අපි අදාළ නිර්දේශ වලට එකඟව ඔයාලගේ පන්ති ටික කරගෙන යනවා ඉදිරියට. දැන් මේනොට කෑගල්ලේ පන්තිය පටන් අරන් තියෙන්නේ. කෑගල්ලේ පන්තියේ සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා. ඒතර කෑගල්ලේ පන්තියේ තවම රිවිෂන් එකට සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් මම හිතන්නේ කීප දෙනෙක් විතරයි ඇත්තේ. එහෙම සම්බන්ධ වෙච්ච නැති කට්ටිය ඉන්නවනම් සම්බන්ධ වෙන්න. මොකද නැත්තම් සිලබස් එක ඉවර කිරීම පිළිබඳ යම් ගැටලු මතුවේ. හරි එහෙනම් ඔච්චරයි අපි අද දවස් සාකච්ඡා